හරිද? හරි ඕගනික් ප්‍රතික්‍රියා ටික සාමාන්‍යයෙන් වේගයෙන් මතක් කරගෙන යන වැඩේ අන්තිම කොටස තමයි මේ එන්නේ බෙන්සීන්. මේකටත් මෙහෙමයි. හරි මේ මේකෙදි වේගයෙන් ප්‍රතික්‍රියා ටික මතක් කරගෙන යනවා. ඊට අමතරව තව පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක ඇතුළතදී මම ඔයාලට සක්‍රියකාරක වික්‍රියකාරක ඊළඟට ඕගනික් වල වැදගත්ම දේවල් ටික මම කියලා දෙන්නම්. හරි ඒක ගොඩක් වැදගත් වෙයි ඊළඟ වීඩියෝ එක ඇතුළත. මේ වීඩියෝ සීරීස් එක ඇතුළේ ඔයාලට වේගයෙන් ඕගනික් ප්‍රතික්‍රියා ටික මතක තියාගන්න පුළුවන්. ඊට අමතරව පාස්ට් පේපර්ස් තියෙනවා. ඊට අමතරව පරිවර්තන සීරීස් එකක් වෙනම යනවා. හරි ඒ විදිහට තමයි මේ වීඩියෝ සීරීස් එක යන්නේ. හරි අපි බලමු පුතේ පළවෙනි වීඩියෝ සීරීස් එකේ මේ අන්තිම එක්කෙනා බෙන්සීන් ආශ්‍රිත ප්‍රතික්‍රියා. හරි බලමු බෙන්සීන් ආශ්‍රිතව මොනවද දැනගන්න ඕන කතා කියලා. හරි හරි පොඩ්ඩක් අර ගොඩක් ළමයින්ට පොඩි මේ ප්‍රතික්‍රියා වලට එන්න කලින් මම පොඩ්ඩක් බෙන්සීන් කියන්නේ කවුද කියලා පොඩ්ඩක් දැනුවත් කරලා ඉන්න. පුතේ සාමාන්‍යයෙන් මේ ගොඩාක් ළමයි මේක දන්නේ නැති වුණාම මුකුත් කරන්න බෑ. පුතේ මේ වගේ කෙනෙක් තමයි බෙන්සීන් කියන්නේ. හරි මෙන්න මේ වගේ කෙනෙක් කාබන් 6යි. සාමාන්‍ය පුතේ බෙන්සීන්ගේ ව්‍යුහය ගත්තාම මෙයාගේ ව්‍යුහය ගත්තාම C6යි H6ක ව්‍යුහයක් තියෙන්නේ මේ විදිහට. දැන් මේ කාබන් 6 මෙහෙම තමයි තියෙන්නේ පුතේ. හයිඩ්‍රජන්ලා මෙහෙම එකක් හැර එකක් ද්විත්ව බන්ධන. ඊට පස්සේ පුතේ මේ හැම කාබන් කෙනෙක්ටම පුතේ හයිඩ්‍රජන් කෙනෙක් බැඳලා ඉන්නේ බෙන්සීන්ගේ. එහෙම තමයි C6යි H6. සාමාන්‍ය පුතේ බෙන්සීන් සංකේතවත් කරන්නේ මේ විදිහට. මෙහෙම හෝ එහෙම නැත්නම් මේ විදිහට තමයි සංකේතවත් කරන්නේ. මැදින් බිඳුවක් දාලා. මේ තමයි බෙන්සීන්. එතකොට විභාගෙට දීලා තිබුණොත් කොහෙද හරි පුතේ C6යි H5යි Br කියලා. හරි එතකොට ඔයා දැනගන්න ඕන පුතේ මේ බෙන්සීන්ගේ තියෙන එක H එකක් වෙනකොට මේ Br එකක් එන්නේ කියලා. මේව සමහර ළමයිට බෑ. එතකොට කොහෙද හරි තිබුණා C4යි මේ C6යි H4යි Br 2යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ පුතේ මේ බෙන්සීන්ගෙන් තව H එකක් වෙනකොට මෙතනට Br කෙනෙක් ඇවිල්ලා. එතකොට සර් අපි බෙන්සීන් අඳිද්දී ළමෙක් අය සර් මේ හයිඩ්‍රජන් අපි ලකුණු කරන්නේ නැද්ද? නෑ පුතේ සාමාන්‍යයෙන් මේ මුළු වල ඉන්න හයිඩ්‍රජන් 6 ලකුණු කරන්නේ නැහැ. ඇත්තටම පුතේ මේ මුළු වල මොනව ඉන්නවද බෙන්සීන්ගේ මේ හැම මුල්ලකම අපි ලකුණු කරේ නැතුණාට හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. අපි ඉතින් මේව ලකුණු කරන්නේ නැහනේ. මේ විදිහට තමයි මෙයා ඉන්නේ. හරි ළමයිට ඕනේ ගැටලු. හරි මේ විදිහේ ව්‍යුහයක්. හරි. ඔතනින් එහා පැත්තේ ප්‍රතික්‍රියා ටික මම කියලා දෙන්නම්. ඔතනින් පස්සේ අවුලක් නැහනේ. හරි. යන් අපි ප්‍රතික්‍රියා වලට එක හිමීට. හරි පුතේ බෙන්සීන් වල සාමාන්‍ය ප්‍රතික්‍රියා යටතේ මොනවද දැනගන්න ඕන. හරි සමහර ළමයි මේකනේ බෑ කියලා කියන්නේ. හරි අපි එකේ ඉඳන් යමු පුතේ බෙන්සීන් වල ප්‍රතික්‍රියා. පුතේ සාමාන්‍යයෙන් මේ බෙන්සීන් හරි මේ ඉන්න බෙන්සීන් අපිට මේ දැන් මේ ඉන්න බෙන්සීන් සාමාන්‍යයෙන් අපිට මේ විදිහට උනත් ලකුණු කරන්න පුළුවන්. හරි මේ බෙන්සීන් අපිට මෙහෙම උනත් ලකුණු කරන්න පුළුවන්. මට ලේසියිද තමයි මම මේ මැදට බිඳුව දාලා ලකුණු කරලා තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? මේ බෙන්සීන් වලල්ලට පුතේ මොකද්ද වෙලා තියෙන්නේ? CH3 කෙනෙක් බැඳිලා. මේ බෙන්සීන් වලල්ල මෙතන ඉන්න H කෙනෙක් වෙනුවට CH3. මේ අපි ලකුණු කරේ නැතුණාට මේ හැමතැනටම H ලා කී දෙනෙක් බැඳිනවද? 6ක්. මේ H කෙනෙක් වෙනුවට CH3 කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ පුතේ. එහෙනම් අපි දාන්න ඕන CH3ත් එක්ක පුතේ Cl කෙනෙක් හරි Br කෙනෙක් හරි සම්බන්ධ කරලා නිර්ජල AlCl3 හරි මේකට CH3 කෙනෙක්ට මේ Br කෙනෙක් හරි Cl කෙනෙක් මෙතනට CH3 නම් සම්බන්ධ වෙන්න ඕන මේකට දාන්න ඕන ඒකත් එක්ක නිර්ජල AlCl3 පුතේ බෙන්සීන් වලට මොන කොටසක් ඇවිල්ලාද මෙන්න මේ වගේ කොටසක් ඇවිල්ලා නම් මේ කොටසත් එක්කත් එක්ක Cl හරි Br හරි සම්බන්ධ කරලා දාන්න ඕන කවුද නිර්ජල AlCl3 හරි AlCl3 මේ වගේව ගෙදරදී ලියලා බලන්න ඕනේ. එතකොට ළමෙක් අය සර් එතකොට බෙන්සීන් වලට මෙහෙම එක්කෙනෙක් තිබුණා නම් මෙහෙම තිබ්බනම් හරි මෙහෙම පිටුම් ওই විදිහටම චුට්ටක් වෙනස් කරලා මේ බෙන්සීන් වලට සර් මෙහෙම CO මෙහෙම තිබ්බනම් CH2 CH3 එතකොට මොකද කරන්න ඕනේ මේ කොටසනේ අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේකත් එක්ක මේ වගේ කොටසකට හරි මේ කොටසට තමයි පුතේ කවුද දෙන්න ඕනේ මේ CH2 CO මෙතනට Cl දාලා මෙයත් එක්ක නිර්ජල AlCl3 දාන්න ඕනේ. ඊට පස්සේ පුතේ මේ බෙන්සීන්ට Br කෙනෙක් නෙමෙයි පුතේ ඕනම හැලජනයක් සම්බන්ධ කරගන්න පුළුවන් මේකට. හරි Br2ත් එක්ක දාන්න ඕන පුතේ FeBr3 Br සම්බන්ධ කරගන්න. එතකොට ළමෙක් අය Cl කෙනෙක් වගේ සම්බන්ධ කරගන්න මොකද කරන්න පුළුවන් සර්? Cl කෙනෙක් වගේ සම්බන්ධ කරන්න ඔයාට පුළුවන් අර විදිහටම කියන්නේ Br2ත් එක්ක FeBr3 දැම්මහම Br එකක්. එහෙනම් සර් Cl2 කෙනෙක් එක්ක කවුද දාන්න ඕනේ? FeCl3 දැම්මනම් හරි Cl2ත් එක්ක FeCl3 දැම්මනම් අපිට මොනව කරගන්න පුළුවන්?
ක්ලෝරීන් කෙනෙක් ගන්න පුළුවන්. ඔන්න මේකට කියනවා පුතේ බ්‍රෝමනීකරණය කියලා. හරි. බ්‍රෝමීන් සම්බන්ධ වුණොත් බ්‍රෝමිනීකරණය, ක්ලෝරීන් සම්බන්ධ වුණොත් ක්ලෝරිනීකරණය. මෙයාට දැන් මේ Cl2ත් එක්ක FeCl3, මෙයාට Br2ත් එක්ක FeBr2. ඒතර පුතේ මේ බෙන්සීන් වලට මොන කොටසක් සම්බන්ධ වෙලාද? NO2 නැත්නම් නයිට්‍රෝ කාණ්ඩයක් සම්බන්ධ වෙලා. එහෙම සම්බන්ධ කරනම් අපි දාන්න ඕන නයිට්‍රෝ කාරක මිශ්‍රණය. ඒකේ තියෙන පුතේ සාන්ද්‍ර HNO3ත් එක්ක සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දැම්මනම් අපිට මොකක් කරගන්න පුළුවන්? බෙන්සීන් වලට NO2 කාණ්ඩයක් සම්බන්ධ කරගන්න පුළුවන්. මේ මිශ්‍රණයට කියන නම නයිට්‍රෝ කාරක මිශ්‍රණය. සර් මේ මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? ළමයට ප්‍රශ්නයක් මෙතන මොකක්ද අනේ වෙලා තියෙන්නේ? පුතේ මෙතන වෙලා තියෙන්නේ මේ බෙන්සීන් කියලා කියන්නේ පුතේ ඇත්තටම මෙන්න මේ විදිහට 5 බන්ධන තුනක් තියෙන ඩයල් එකක් නේ. මෙයා හැම තැනකටම පුතේ මේ බෙන්සීන් ලොකුවට view එකක් ගත්තාම ගොඩාක් ළමයිට බැරි ඕවා හරියට දන්නේ නැති වුණාම තමයි අවුල තියෙන්නේ. මම මේ කෙස් ගහටම කියලා දෙනවා. හරි මේ බෙන්සීන්ගේ එකක් කර එකක් 5 බන්ධන තියෙන. මේ හැම තැනකටම පුතේ හයිඩ්‍රජන් සෙට් වෙලා තියෙන කාබන් වලට බන්ධන 4ක් වෙන්න මාරසීන් එක කියලා පුතේ මේකට මේ ව්‍යුහය කියලා කියන්නේ මේ 5 බන්ධන තුනම බිඳිලා. ඒ කියන්නේ සර් මේ වගේ view එකක්. හරි බෙන්සීන් කෙනෙක්ට සම්බන්ධ කාබන්ල ටික ඔක්කොම ඉන්නවා. හරි මේ 5 බන්ධන තුනම බිඳිලා මේ හැම තැනටම අලුතෙන් හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා. මේ හැම තැනටම අලුතෙන් හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා. මේ හැම තැනකටම අලුතෙන් හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා. මේ 5 බන්ධන තුනම බිඳිලා මේ හැම තැනටම අලුතෙන් හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා මේ වගේ view එකක්. මේක පුතේ අපිට මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. හරි මේ view එකේ සූත්‍රය ගත්තාම පුතේ C6යි H12යි. ඒ කියන්නේ බෙන්සීන් වලල්ල තියෙන පුතේ 5 බන්ධන තුනම බිඳිලා. ඒක මෙහෙම ලකුණු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ලකුණු කරන්නත් පුළුවන්. බෙන්සීන් වලල්ල ඔහොම බිඳින්න පුළුවන්. මේ தත්ත්වයට ගන්න පුළුවන්. කවුරු දැම්මොත් දන්නවද? මෙයාට දාන්න ඕන පුතේ H2ත් එක්ක කවුද දාන්න ඕන? නිකල් දාලා 150කට විතර පුතේ රත් කරන්න ඕනේ. මේ 150කට රත් කරපු නිකල් වලට කියන නමක් මොන නිකල් කියලා? රේනි නිකල්. මේක විභාගෙදී අහලා තියෙනවා මේ ප්‍රතික්‍රියාව අවුරුදු 2-3ක්ම ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නවලදී. ගොඩාක් ළමයි මේ සර්ට වැරදිලා වෙන්නේ නැති කෙනෙක් මැදට බිඳුවක් දානවා. එහෙම දාන්නේ නැහැ. හරි මෙහෙමත් ව්‍යුහයක් තියෙනවා. මෙයාගේ නම තමයි පුතේ මෙයා සයික්ලෝ හෙක්සේන්. මෙයා බෙන්සීන් වර්ගයක් නෙමෙයි. මෙයා චක්‍රීය ඇල්කේනයක්. ඊළඟට තව දැනගන්න ඕන බෙන්සීන් වල කතාව. මේකට මේක සෑහෙන්න වැදගත්. පුතේ බෙන්සීන් වලල්ලට මෙහෙම CH3 වගේ කොටසක් ආවොත් මෙයාට H+MnO4- දැම්මොත් අපිට එයාගෙන් ගන්න පුළුවන් පුතේ බෙන්සොයික් අම්ලය. මෙයා සුදු පාටයි. සුදු පාට අවක්ෂේපයක්. පුතේ බෙන්සීන්ට බැඳුණු කාබන්ට මේ වගේ R කාණ්ඩ මේ CH3 කියන්නේ R කාණ්ඩයක් නේ. R කාණ්ඩ එකක් තියෙනවා නම් H+MnO4 දැම්මත් ඒත් එන්නේ කාබොක්සිලික්. පුතේ මේ බෙන්සීන්ට බැඳුණු කාබන්ට මේ R කාණ්ඩ දෙකයි නම් H+MnO4 දැම්මත් අපිට එනවා බෙන්සොයික් ඇසිඩ්. හැබැයි පුතේ මේකත් එක අවුරුද්දක විභාගෙට හො 2000 මට මතක හැටියට 4 හෝ 7 R කාණ්ඩ 3ක් ඉන්නව නම් පුතේ බෙන්සීන්ට බැඳුණු කාබන්ට R කාණ්ඩ 3ක් ඉන්නව නම් මෙයාට H+MnO4 දාලා පුතේ ඔක්සිකරණය කරන්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව වැරදි. මෙහෙම ලියන්න බෑ. පුළුවන් බෙන්සීන්ට බැඳුණු කාබන්ට R කාණ්ඩ එකක් හරි දෙකක් හරි තුනක් තියෙනව නම් මේක තවදුරටත් ඔක්සිකරණය කරන්න බෑ. අනිත් කතාව තමයි පුතේ මේ කාබන් දාමය කොච්චර දිග වුණත් මේ කාබන් මේක 20ක් 30ක් 50ක් 60ක් ඕනම එකක් වුණත් ඕනම R කාණ්ඩයක් හරි මේ ප්‍රාථමික හරි ද්විතීක හරි R කාණ්ඩ නම් තියෙන්නේ මේ වගේ. මෙයාට පුතේ H+MnO4- දැම්මොත් ඔයාට එන්නේ කාබන් එකේ කාබොක්සිලික් අම්ලයක්. මේ කාබන් දාමය 500ක් දිග වුණත් H+MnO4 දැම්මම එන්නේ කාබන් එකේ කාබොක්සිලික් කෙනෙක්. එහෙනම් ඉතින් මෙයාටත් H+MnO4 දැම්මම කවුද එන්නේ? කාබන් එකේ කාබොක්සිලික් අම්ල. මේව සමහර ළමයි දන්නේ නැහැ. පුතේ H+MnO4 දාලා මේ ඕනෙක් කෙනෙක් ඔක්සිකරණය කරන්න පුළුවන්. මෙයා විතරක් බෑ. කාබන් දාමේ කොච්චර දිග වුණත් හරි කාබන් දාමේ කොච්චර දිග වුණත් හරි කාබන් දාමේ කොච්චර දිග වුණත් පුතේ සෑහෙන්න වැදගත්. හරි අපිට හරි කාබන් දාමේ කොච්චර දිග වුණත් ඔයා දැනගන්න ඕන කතාවක් තියෙනවා. මොකද්ද සර් කතාව? මේ කාබන් දාමේ කොච්චර දිග වුණත් මේකෙන් එන්නේ කාබන් එකේ කාබොක්සිලික් අම්ලය. මෙයාගෙනුත් එන්නේ කාබන් එකේ කාබොක්සිලික් අම්ලය. වැදගත් කතාව මට කියන්න ඕන එක්කෙනා මේ R කාණ්ඩ තුනක්ම බෙන්සීන් වලට බැඳුණු කාබන්ට බැඳිලා ඉන්නවා නම් මෙයා තවදුරටත් ඔක්සිකරණය කරන්න බෑ. මෙයාගෙන් ඵලයක් මෙහෙම ඵලයක් එන්නේ නැහැ. හරි? ඕක තමයි බෙන්සීන් වල මූලික කතාව. හරි අපි යන් ඊළඟ කොටසට.
හරි. ඊළඟට පුතේ හරි ඊළඟ කතාව. හරි ඊළඟ කතාව මේක පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. මෙන්න මේ ප්‍රතික්‍රියා සීරීස් එක දැනන් හිටියොත් සෑහෙන ලොකු ගේමක් ගහ ගන්න පුළුවන් මේ සීරීස් එක පුතේ. බෙන්සීන් වලල්ලක් අරගෙන හොඳට අහගන්න. බෙන්සීන් වලල්ලක් අරගෙන පුතේ මෙන්න මේ වැඩ ටික කරන්න පුළුවන් කෙනෙක් මේ ප්‍රතික්‍රියා සෙට් එක දන්න කෙනෙක්ට සෑහෙන්න දෙයක් ඕගනික් වල ඉගෙන ගන්න පුළුවන්. හරි හොඳට අහගන්න. හරි මේක ගොඩාක් කට්ටියන්ට බෑ. හරි මෙන්න මේ ප්‍රතික්‍රියා හතර කෙස් ගහට දන්න කෙනෙක්ට හරි ඉස්සරහටත් මම කියලා දෙනවා. මේ හතරෙන් සෑහෙන්න දෙයක් ඕගනික් වල කරගන්න පුළුවන්. හරි හරි මම පොඩක් ඔය ප්‍රතික්‍රියා ටික පොඩක් පහලින් ලියන්න. හරි මේ මෙන්න මේ ප්‍රතික්‍රියා හතර පොඩක් ඉන්න. හරි උදේ බලන්න මේ ප්‍රතික්‍රියා සීරීස් එක පුළුවන් කෙනෙක්ට සෑහෙන්න දෙයක් කරන්න පුළුවන්. හොඳට අහගන්න මේ දාණේවා. පුතේ බෙන්සීන් කෙනෙක්ගෙන් NO2 බවට පත් කරන්න නැත්නම් නයිට්‍රෝ බෙන්සීන් හදාගන්න මෙයාගෙන් නයිට්‍රෝ බෙන්සීන් හදාගන්න පුතේ අපි දාන්නේවා. දැන් දන්නවා කලිනුත් ඉගෙන ගත්තා. සාන්ද්‍ර HNO3 තුයි සාන්ද්‍ර සල්ෆියුරික් තුයි දැම්මම පුතේ අපිට පුළුවන් මේ බෙන්සීන් කෙනෙක්ට NO2 කෙනෙක් සම්බන්ධ කරන්න. ඔයා හිතන්න පුතේ මේ NO2 කෙනෙක්ගෙන් කොහොමද පුතේ මේවට කියන නම තමයි ඇනිලීන්. මෙයාට කියන නම නයිට්‍රෝ බෙන්සීන්, මෙයාගේ නම ඇනිලීන්. NH2 කෙනෙක් බැඳුනාම පුතේ මෙයා ගන්න නම් එකට ටින් සාන්ද්‍ර HCl එක දෙකට වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න ඕන. අහන්නකෝ ඔන්න ළමයෙක්ට වැරදිලා පුතේ මේ ප්‍රතික්‍රියාව කරන්න ටින් සාන්ද්‍ර HCl විතරක් දැම්මොත් ළමයෙක්ට අමතක වෙලා මේ ප්‍රතික්‍රියාව කරද්දි ටින් සාන්ද්‍ර HCl විතරක් දාන්න. ළමයෙක්ට දන්නේ නැතුව අමතක වෙලා මේකට ටින් සාන්ද්‍ර HCl විතරක් දැම්මොත් අපිට මෙන්න මේ වගේ සංයෝගයක් එනවා. මේ ලැබෙන සංයෝගයට පුතේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරාම තමයි අපිට මෙයා ගන්න පුළුවන් වෙන්නේ. මේක එක අවුරුද්දක විභාගෙට ඇහුවා පුතේ. මෙයාට ටින් සාන්ද්‍ර HCl විතරක් දැම්මොත් මොකද්ද වෙන්නේ? එතකොට ඔයා ලියන්න ඕන මෙයා මේතන්ට යන්න නම් පුතේ කවුද දාන්න ඕන? ටින් සාන්ද්‍ර HCl එක්ක වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ දෙන්නම පුතේ දැම්මම තමයි අපිට මෙයාගෙන් මෙයා ගන්න පුළුවන්. ඊළඟ එක්කෙනා කොහොමද මෙන්න මේ ඇනිලීන් කෙනෙක්ගෙන් මෙයාට කියන නම මෙයාගේ නම පුතේ දන්නේ නැති කට්ටිය ඇනිලීන්. මෙයාගේ නම පුතේ ෆීනෝල්. ඇනිලීන් කෙනෙක්ගෙන් කොහොමද ෆීනෝල් කෙනෙක් ගන්නෙ? මේක විභාගයට ගියාම සෑහෙන්න වැදගත් නේ ඇනිලීන් කෙනෙක්ගෙන් ෆීනෝල ගැනීම. පුතේ මේකට දාන්නේ අපි ඒවා දන්නවා මතකද දන්නේ සමහර කට්ටියන්ට පුතේ HNO2 එක්වස්. එහෙම නැත්නම් මෙයා වෙනුවට කියන්න පුළුවන් මේ HNO2 ඇති වෙන්නේ පුතේ NaNO2 වලට HCl එකතු වුණාම. එහෙම නැත්නම් ඔය බලන්නකෝ මෙතන Na+ මෙයාගේ මයිනස් මෙයාගේ ප්ලස් මයිනස්. එතකොට කවුද එන්නේ? මෙතනින් මේ ධන ඍණ කොටස් දෙක එකතු වෙනවා මේ HNO2 තුයි NaCl තුයි ඇති වෙන්නේ. ඒකද අපිට මෙයා හෝ ලියන්න පුළුවන් NaNO2 HCl. විශේෂත්වයක් තියෙනවා පුතේ මේක දාන්න ඕන HNO2 දාන්න ඕන මෙයා ගන්න නම් මොන උෂ්ණත්වයක් දන්නවද? අනිවාර්යයෙන්ම උෂ්ණත්වය සඳහන් කරන්න ඕන. කාම්බර උෂ්ණත්වය කියලා ලියන්න ඕන. වැරදිලා හරි ළමෙක් පුතේ මේ NaNO2 හරි HNO2 හරි පුතේ 0.5 උෂ්ණත්වයේ දැම්මොත් අපිට මේකේ පීනෝල ගන්න වෙන්නේ නැහැ. මෙන්න මේ සංයෝගය එනවා මෙයාට කියන පුතේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ්. නැත්නම් මේවට ඩයිසෝනියම් ලවණ කියනවා. පුතේ වැරදිලා හරි 0.5 උෂ්ණත්වයේදී HNO2 දැම්මොත් අපිට ලැබෙන්නේ කවුද? ඩයිසෝනියම් ලවණයක්. අපි හිතන තරම් යන්නේ මෙහෙම වෙන්නේ මොන උෂ්ණත්වයේ දැම්මොත්? කාම්බර උෂ්ණත්වයේ. එතකොට ළමෙක් මගෙන් ආයි සර් මේ එතකොට මේ හැදුණු ඩයිසෝනියම් ලවණ වලින් අපිට පීනෝල ගන්න බැයිද? පුළුවන්. මේකට පුතේ වතුර ටිකක් දාලා 10ට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරොත් නම් අපිට කවුද ගන්න පුළුවන්? ෆීනෝල ගන්න පුළුවන්. ඩයිසෝනියම් ලවණයකට පුතේ මේ ජලය ටිකක් දාලා 10ට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරොත් නම් අපිට මොනව ගන්න පුළුවන්ද? ෆීනෝල ටිකක් ගන්න පුළුවන්. හරි. මේක සෑහෙන දැනන් ඉන්නවනේ බෙන්සීන් වලට NO2 කෙනෙක් ගන්න නම් සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර සල්ෆියුරික්. මෙයාට ටින් සාන්ද්‍ර වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඇනිලීන්. HNO2 කාම්බර උෂ්ණත්වයේ දැම්මොත් ෆීනෝල. වැරදිලා හරි පුතේ ටින් සාන්ද්‍ර HCl විතරක් දැම්මොත් මෙයා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඇනිලීන්. හරි. HNO2 0.5 දැම්මොත් ඩයිසෝනියම් ලවණ ජලය දාලා රත් කරොත් පීනෝල. හරි. ඔන්න ඔය ටික සාමාන්‍යයෙන් දැනන් ඉන්න ඕන. හරි. ඔය ටික මත ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි පුතේ ඔය ටික දැනන් ඉන්න ඕන නම් ලකුණු ටිකක් ගන්න පුළුවන්. අපි ඊළඟ කොටසට යමු. මෙන්න මෙයාගේ ප්‍රතික්‍රියා ටිකක් ඉගෙන ගමු අපි. හරි. ඇනිලීන් වල ප්‍රතික්‍රියා ඊට පස්සේ පීනෝල වල ඊට පස්සේ ඩයිසෝනියම් ලවණ වල පිළිවෙලට එමු.
හරි පුතේ මෙන්න මේ ඇනිලීන් වල දැනගන්න ඕන ප්‍රතික්‍රියා ටික විශේෂයි. අපි බලමු එක එක්කෙනා. පුතේ මේ ඇනිලීන් මෙතන ඉඳලා මෙතනට යද්දි මොකද්ද වෙලා තියෙන්නේ? මේ ඇනිලීන් කෙනෙක්ට අලුතෙන් BR ලා 3 දෙනෙක් සම්බන්ධ වෙලා. පුතේ ඇනිලීන් කෙනෙක්ට BR ලා 3 දෙනෙක් සම්බන්ධ වෙන නම් අපි මේකට දාන්න ඕනවා දැනගන්න මේ ඇනිලීන්ටත් හරියනවා මේ වැඩේ පීනෝල වලටත් පුළුවන්. මෙයාටත් පුළුවන් ඇනිලීන්ටත් හරියනවා. මේ දෙන්නටම අවුලක් නැහැ පීනෝල වලටයි. පුතේ මෙයාට BR2 aqueous හරි එකතු කරාම මේ BR ගේ මේ තැන් තුනකට මේ ඕතොපැරා කියන තැන් තුනට මම ඉස්සරහට කියලා දෙන්නම් මේ ඕතොපැරා වෙන්නේ ඇයි කියලා. මෙන්න මේ තැන් තුනට මොනව බැඳෙනවයි? BR2 බැඳෙනවා. මෙයා පුතේ සුදු පාට අවක්ෂේපයක්. හරි මේක BR2 aqueous නැත්නම් BR2 දියර කියලා තිබ්බත් අවුලක් නැහැ පුතේ. මේ BR2 aqueous නැත්නම් BR2 දියර එකතු කරාම මෙයාගේ මොන පාට අවක්ෂේපයක් ඉන්නේ සුදු පාට. මේ තැන් තුනටම BR බැඳෙනවා. මෙතන ඉඳලා මෙතනට යද්දි මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? මෙයාගේ එක එච් එකක් අයින් වෙලා මෙන්න මේ වගේ කොටසක් ඇවිල්ලා. එක එච් එකක් අයින් වෙලා මේ වගේ කොටසක් එන්න නම් මම ඔයාලට කිව්වා. හරි මෙන්න මේ වගේ NH ලා ඉන්න තැනකට පුතේ මේ නයිට්‍රජන් තුයි හයිඩ්‍රජන් තුයි ඉන්න තැනකට මෙන්න මේ වගේ අම්ල ක්ලෝරයිඩ් එකක් ආවොත් මේ කට්ටිය හරි දරුණුයි. අම්ල ක්ලෝරයිඩ් මොකද්ද කරන්නේ පුතේ? මෙයාගෙන් එච් එකක් ඉල්ල ගන්නවා. එතකොට සර් ඔය වගේ ඵලයක් නෙන්නේ. ඔව්. එතකොට පොඩ්ඩක් බලන්නකෝ මෙයාගෙන් ආපු ඵලෙ මේ බෙන්සීන් මෙහෙම ඉන්නවා. මේ නයිට්‍රජන් ඉන්නවා. මෙයාට හයිඩ්‍රජන් ඉන්නවා. මෙහෙම CO CH3 ඔන්න ඔය විදිහේ ඵලයක් තමයි ඉන්නේ. එහෙනම් මේකට දාන්න ඕන කවුද? අම්ල ක්ලෝරයිඩයක් හරි අම්ල බ්‍රෝමයිඩයක් හරි අම්ල ක්ලෝරයිඩයක් හරි අම්ල බ්‍රෝමයිඩයක් හරි දැම්මනම් මෙයාගේ H එකකුයි මෙයාගේ Cl එකකුයි ඉවත් වෙලා අපිට මේ වගේ සංයෝගයක් එන්න පුළුවන්. පුතේ මෙන්න මේක සෑහෙන්න වැදගත්. ඔයා දන්නවා ඇනිලීන් කෙනෙක්ට පුතේ මේ අධික ලෙස සක්‍රියකයි හරි අධික සක්‍රියකාරකයක් ප්‍රබල ගණයේ සක්‍රියකාරකයක්. ඒකින්ද මෙයාට නිකන් BR2 aqueous දැම්මහමත් පුතේ තැන් තුනටම BR බැඳෙනවා. වෙන මොකුත් ඕනේ නැහැ. උත්ප්‍රේරක මොකුත්ම ඕනේ නැහැ. හැබැයි මෙයා පොත්තක් පුතේ මේ ඇනිලීන් වල පොඩ්ඩක් සැර බාල වෙනවා. මෙයාත් සක්‍රියකාරකයක් බව ඇත්ත. හැබැයි මේ තරම් සක්‍රියක නෑ. මෙයා මධ්‍යස්ථ සක්‍රියකාරකයි. පුතේ මෙයාට බ්‍රෝමනීකරණය කරොත් එහෙම නැත්තම් මෙයාට BR2ත් එක්ක FeBr3 දැම්මොත් ළමෙක් අය සර් මෙයාට BR2 aqueous නෙමෙයි නෑ නෑ. සාමාන්‍යයෙන් BR කෙනෙක් බෙන්සීන්ට සම්බන්ධ කරන්න මේ දෙන්නම දාන්න එපයි. මෙයා විතරක් ප්‍රමාණවත් මෙයා අධික සක්‍රියක ඉඳා. පුතේ මෙයාට BR2 FeBr3 එකතු කරොත් පුතේ එක්ක මේ පහලට නැත්තම් මේ අපි සාමාන්‍යයෙන් කියන මේ හරි ඕතෝ පැරා තැන් වලට හරි ඕතෝ සහ පැරා තැන් වලට හරි ඕතෝ පැරා තැන් වලින් එක තැනකට තමයි BR බැඳෙන්නේ. කොහේදී හරි ඕගනික් වලදී මේ බෙන්සීන් වලට මේ ඇනිලීන් ඉන්න වෙලාවකදී තැන් එකකට බැඳ ගන්න ඕනොත් මොකද කරන්නේ? මේ වගේ කොටසක් සම්බන්ධ කරලා මෙයාගේ සැර අඩු කර ගන්න ඕනේ. මේ ජීවිතයට ඇනිලීන් කෙනෙක්ට BR මේ බ්‍රෝමනීකරණය කරොත් පුතේ තැන් තුනටම බැඳෙන්නේ. එක තැනකට BR2 aqueous දැම්මත් මෙහෙම බ්‍රෝමනීකරණය කරත් තැන් තුනටම බැඳෙනවා ඇනිලීන්ට. අපිට එක තැනකට බැඳ ගන්න ඕන නම් මේ වගේ කොටසක් සම්බන්ධ කරගෙන බෙන්සීන් වල මෙයාට ඊට පස්සේ තමයි බ්‍රෝමනීකරණය කරන්න ඕනේ. එක තැනකට බැඳ ගන්න ඕන නම් අපිට මෙයා හෝ මෙයා ඵල දෙකක් ගන්න පුළුවන්. මේ දෙකෙන් ඕන එකක් හම්බෙන්න පුළුවන්. හරි මේ ඊළඟට තියෙන පහළ තියෙන ප්‍රතික්‍රියාව නම් මම කලිනුත් කියලා තියෙයි. පුතේ NH2 කොටසක් ඉදි මම කියලා තියෙයි. කොහේදී හරි A level වලදී නයිට්‍රජන් සහ කාබන් අතර ද්විත්ව බන්ධනයක් ආවොත් අනිවාර්යයෙන් මම කියලා තියෙයි මේ වගේ එකක් දැක්කොත් ඔයා දැනගන්න ඕන NH2 තියෙන කොටසකට ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් සෙට් වෙලා තමයි මෙයා එන්නේ. මේ කාබන්ට R කාණ්ඩ දෙකක් නම් පුතේ කීටෝනයක් දාලා තියෙන්නේ. එහෙනම් හොඳට බලන්න මේ ඇනිලීන්ට හරි මේ ඇනිලීන්ට මම මෙයා මේක CH3 මෙහෙම තියන්න මෙයාගේ එක මගේ දැන් මැකුණනේ මේ ඇනිලීන්ට පුතේ මම මේ විදියට කීටෝනයක් එකතු කරොත් මේ විදියට කීටෝනයක් එකතු කරොත් ඔයා දන්නවා මෙයාගේ H ලා දෙන්නයි මෙයාගේ මේ කොටසයි ඉවත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මෙයාගේ හම්බෙන්නේ මොනවද මේ ඉතුරු වෙනවා බෙන්සීන් වලල්ලක් නයිට්‍රජන් මෙතන කිසිම හයිඩ්‍රජන් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ පුතේ. මේ දෙන්නගේ මෙයාතු එකතු වෙලා ජලාණුවක් ඉවත් වෙනවා. එතකොට සර් මේ බෙන්සීන් වලල්ලයි නයිට්‍රජන් කෙනෙකු ඉන්නවා. මෙයා CH3 මෙයා CH3 මෙතනට මොකක්ද දෙන්නේ? මේ විදියට. එහෙනම් පුතේ මෙතනට දාන්න ඕන මොන කොටසක්? කීටෝන කොටස. මේ කීටෝන කොටසක් එන්න ඕන. මේක විභාගෙට අනන්ත අප්‍රමාණ අහලා තියෙනවා මේ ප්‍රතික්‍රියාව. හරි මේකෙන් තමයි පරිවර්තන ඉවර වෙන්නේ. හරි ඔයා මෙන්න බලන්න හොඳට විභාග පාස් පේපර්ස් ප්‍රශ්න කරද්දී හම්බෙයි මේ කොටස. ඔයා මතක තියාගන්න කාබන් තුයි නයිට්‍රජන් අතර ද්විත්ව බන්ධනයක් දැක්කොත් අනිවාර්යෙන් ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් එක්ක මෙන්න මේ වගේ NH2 කොටසක් සම්බන්ධ වෙන්න ඕන. පුතේ මෙයාගෙත් බලන්න
මෙයාගේ මේ විදියට ඇල්ඩිහයිඩ් කොටසක් තියෙන්නේ මේ. අරයාගේ නම් මෙහෙම කීටෝනයක් ආව. එහෙනම් මෙතනට එන්න ඕන ඇල්ඩිහයිඩ් කොටස තමයි CH3COH. ඔන්නෝ තමයි අවුල්. ඊළඟට කොහොමද පුතේ ඇනිලීන්ගෙන් මෙන්න මෙයා ලබා ගන්නේ? ඔයා දන්නවා දැන් කිව්වා. සර් මෙයා ලබා ගන්න පුළුවන් HNO2 මොන උෂ්ණත්වයේදී දැම්මොත් 0.5 උෂ්ණත්වයේ දැම්මොත් අපිට ඩයිසෝනියම් ලවණ ගන්න පුළුවන්. මෙයාගෙන් සෑහෙන්න වැඩ ගොඩක් අපිට තියෙනවා ඒ ලෙවල් වලදී. හරි. මෙයා ගොඩාක් වැදගත්. හරි. එතකොට ওই ටික තමයි අපි ඇනිලීන් යටතේ පුතේ කතා වෙන්නේ. හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ආයි බලන්න ඕන වීඩියෝස්. හරි. හරි. අර මේකම මම මේකක් කියන්නම්. වැරදිලා හරි පුතේ මේකට පීනෝල ගන්න නම් කවුද දාන්න ඕන? HNO2 මොන උෂ්ණත්වයේ දාන්න ඕනේ? කාම්බර උෂ්ණත්වයේදී. මේකෙදී උෂ්ණත්වය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ පුතේ මේ ප්‍රතික්‍රියාවට. කාම්බර උෂ්ණත්වය කියලා ලියන්න ඕනේ. එතකොට තමයි වැඩේ හරියන්නේ. හරි. අපි යන් ඊළඟ කොටසට. හරි උදේ. පීනෝල වල ප්‍රතික්‍රියා. හරි. මේ වගේත් මොනවා හරි අවුලක් තියෙනවා නම් සීරෝ ගේම් එකට ගියා ඒකෙන් බලන්න පුළුවන්. හරි. ඒ ටික පොඩ්ඩක් වැඩේ කොට දා ගන්න පුළුවන්. හරි. බලමු පීනෝල වල ප්‍රතික්‍රියා. පුතේ පීනෝලත් ඇනිලීන් වගේමයි. පුතේ මේ ෆීනෝලයක් ඉන්න තැනකට බලන්නකෝ මේ ටැන් තුනටම BR බැඳිලා. ඔයා දන්නවා මෙයාතුත් පුතේ අර ඇනිලීන් වලින් ලැබෙනවා වගේම සුදු පාට අවක්ෂේපයක්. පුතේ මේකට දාන්නෙත් කවුද? BR2 aqueous නැත්නම් BR2 දියර. හරි. BR2 aqueous එහෙම නැත්නම් BR2 දියර. මාර සීන් එකනේ පුතේ මේ ෆීනෝලයකට පුතේ NO2 කාණ්ඩ තුනක් බැඳිලා. මේකට කියනවා පුතේ 2,4 ඩයිනා මේ 2,4 හරි 2 4 6 හරි පෙනිල් කියලා කියනවා සාමාන්‍යයෙන්. මේකට පික්‍රික් ඇසිඩ් කියලාත් කියනවා. කහ පාටයි මෙයා. හරි. පුතේ මෙහෙම තැන් තුනකටම මෙයාට බැඳෙන්නේ. ඔයා දන්නවද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් පුතේ නයිට්‍රෝකරණයට නැත්නම් NO2 කාණ්ඩයක් සම්බන්ධ කරගන්න සාන්ද්‍ර සල්ෆියුරික්තුයි සාන්ද්‍ර HNO3 කියලා දෙන්නම ඕනනේ. හැබැයි පුතේ මේ ෆීනෝල අධික සක්‍රියකයි. මොකෝද කතාව? ෆීනෝල අධික සක්‍රියකයි සර්. ඒකින්ද මෙයාට සාන්ද්‍ර HNO3 දැම්මොත් පුතේ මාර සීන් එක වෙන්නේ මේ තැන් තුනටම NO2 බැඳෙනවා. හරි. සල්ෆියුරික් ඕනෙත් නෑ. සාන්ද්‍ර HNO3 විතරක් දැම්මත් ෆීනෝලයකට හේතුව මෙයා අධික ලෙස සක්‍රියකයි. හරි. මේ තැන් තුනටම NO2 බැඳෙනවා. ඒද සක්‍රියක කියලා මම කියලා දෙන්නම් ඉස්සරහ වීඩියෝ එකේදී. හරි. ඊළඟ කතාව. මේ සර් එතකොට වැරදිලා ළමයිට පීනෝල් කෙනෙක්ට කොහාට හරි මේ එක තැනකට ඕතෝ තැනකට හෝ පැරා තැනකට NO2 මේ ඵලය හෝ මේ ඵලය ගන්න ඕන වුණොත් එක තැනකට NO2 කෙනෙක් බැඳ ගන්න වුණොත් සර් මොකද්ද කරන්නේ? එතකොට කරන්නේ පුතේ අපි මේකට දාන්න ඕන තනුක HNO3 වගේ කෙනෙක් සෙල්සියස් අංශක 20ක විතර උෂ්ණත්වයේ. එහෙමුණොත් විතරයි අපිට එක තැනකට NO2 කෙනෙක් ගන්න. සාන්ද්‍ර HNO3 දැම්මම තැන් තුනකටම බැඳෙනවා. එක තැනකට ගන්න පුතේ තනුක HNO3 එකක් වගේ 20කදී දාන්න ඕන. ඊළඟට මෙයා පොඩ්ඩක් විශේෂයි පුතේ. මේවට කියන නම ෆීනෝලික එස්ටරයක්. මේ ෆීනෝලයකින් එස්ටරයක් හැදුව විදිය. ඔයා දන්නවා මේ එස්ටරයක නම් මේ CO මේ බන්ධන කොටස තියෙන පුතේ එස්ටරයකනේ. එහෙනම් මේ ෆීනෝලයකින් එස්ටරයක් ගන්න නම් ෆීනෝලයකට දාන්න ඕන මේ තියෙන ෆීනෝලයකට දාන්න ඕන පුතේ අම්ල ක්ලෝරයිඩයක්. ෆීනෝලික් එස්ටරයක් හදන්න නම් ෆීනෝලයකට දාන්න ඕන කවුරු හරි මේ වගේ අම්ල ක්ලෝරයිඩයක් හරි අම්ල බ්‍රෝමයිඩයක් හරි මොකක් හරි මේ කොටසනේ එළියෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ කොටස තමයි එළියෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙයා ෆීනෝලෙන් ඇවිල්ලා තිනවා. ෆීනෝලේ H එකයි. ඔයා දන්නවා මේ අම්ල ක්ලෝරයිඩ් එකට ෆීනෝල් දැම්මහම මේ තියෙන H එකයි මෙයාගේ Cl එකයි ඉවත් වෙලා යනවා. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ ෆීනෝල් වල O කෙනයි මෙතන CO CH3 කෙනයි. මේ කොටස තමයි එන්නේ. එහෙනම් මේකට කවුද දාන්න ඕනේ? අම්ල හේලයිඩයක් එක්ක ක්ලෝරයිඩයක් හරි බ්‍රෝමයිඩයක් හරි ඔය වගේ එකක්. ඊළඟට පුතේ මෙයා හරි ඔයා දන්නවා පුතේ මේ ෆීනෝල කියලා කියන්නේ ආම්ලික ලක්ෂණ තියෙන කෙනෙක්. මෙයාගේ ලවණය සහ H2 වායුව පිට වෙලා. මෙයාගේ ලවණය සහ H2 වායුව පිට වෙලා. ලවණයයි H2 වායුව. එහෙනම් මෙතනට දාන්න ඕන කවුද? සෝඩියම් වගේ ලෝහයක්. ලවණය සහ H2 වායුව. එහෙනම් මේකට දාන්න ඕන සෝඩියම් වගේ ලෝහයක්. ඊළඟට බලන්න පුතේ ෆීනෝලයෙන් ලවණය සහ ජලය. ඔයා දන්නවා අම්ලයකට ලවණයයි ජලයයි ලැබෙන්න නම් කවුද දාන්න ඕන? අම්ලයකට භස්මයක් දාන්න ඕන. මේකේ ලවණයයි ජලයයි. මේ අපිට හැම වෙලාවෙම හැදෙන ඵලය ඒකින්ද කියන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලවණය සහ ජලය. මෙතන ලවණයයි H2 කෙනයි. හරි. ඕනේ නැහැ. ඉතින් මේ ඕන එකක් දැම්මම ඔයාට ගොඩක් වෙලාවට විභාගෙදී මේ ඵලය ගැන හිතන්නේ නැහැ. ඒ උනාට දුන්නොත් මේ ඵලය දුන්නොත් හරිම කෙනා අඳුර ගන්න පුළුවන් වෙනවා. මේ කවුරු දැම්මත් පුතේ සෝඩියම් ලවණය ගන්න පුළුවන් බව ඇත්තයි. ඒත් හරිම කෙනාවා දැනන් ඉන්න ලවණය සහ ජලය. මෙයාගේ ලවණයයි H2 වායුවයි.
මෙයාගේ මොකෝ වෙලා තියෙන්නේ මේ ලවණයයි කාබන් ඩයොක්සයිඩ්තුයි ජලය. දැන් ඔයා දන්නවා. එහෙනම් කවුද දාන්න ඕන? කාබනේටයක්. එහෙනම් මෙතනට දාන්නේ කාබනේටය. ඔන්න පුතේ ෆීනෝල් ආශ්‍රිත වෙන්න පුළුවන් ටික ඔක්කොම අන්තිමට මේ ඉතුරු වෙලා තියෙන ඩයිසෝනියම් ලවණ මම ඒ කතාවේ වැඩේ ඉවර කරන්න. හරි? කෙස් ගහට කියලා දීලා දෙයි. හරිද? අන්තිම කොටස හරි මේ ඩයිසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා ටික හොඳට මතක තියෙන්න ඕන. හරි? ඩයිසෝනියම් ලවණවල ප්‍රතික්‍රියා. පුතේ මේ ඩයිසෝනියම් ලවණයකට කොහොමද මෙයාගෙන් බෙන්සීන් කෙනෙක් ගන්න? මේ වල චාට් ගැහුවට එහෙම ලොකුවට මතක නැති කට්ටියන්ට මෙහෙම හොඳට මතක තියෙන්න පුළුවන්. මේ ඩයිසෝනියම් ලවණයකට පුතේ බෙන්සීන් ගන්නේ ඔයා දන්නවද දන්නේ මෙයාට H3PO2 දාලා රත් කරන්න ඕන. මේ හොඳට සමහර ළමයි පටලනවා මේක විභාග ප්‍රශ්නයක්. හරි H2PO4 නෙමෙයි පුතේ ඩයිසෝනියම් ලවණයකින් මෙයා ගන්න දාන්න ඕනේ H3PO2 මේක විභාග ප්‍රශ්නයක්. හරි එතකොට වැරදිලා හරි පුතේ ඩයිසෝනියම් ලවණයකින් පීනෝල ගන්න ඕන නම් අපි මේකට ජලය දාලා රත් කරන්න ඕන සෙල්සියස් 10කට වඩා වැඩි උෂ්ණත්වයකට. එතකොට ඩයිසෝනියම් ලවණයකින් කොහොමද සර් Cl එකක් බෙන්සීන්ට ගන්නෙ? මේකට දාන්න ඕන CuCl2යි HCl2යි. මේකෙදි පුතේ මේ CuCl වල ඉන්න ඕනේ කොපර් CuCl ගත්තාම කොපර්නේ. මේක ඉන්න මේ කොපර් ධන අයනය පුතේ මේ ප්‍රතික්‍රියාව මොනව කරනවයි? උත්පේරණය කරනවා. හරි? මේකේ ඉන්න මේ කොපර් ධන අයනය මේ ප්‍රතික්‍රියාව උත්පේරණය කරනවා. එහෙනම් ඒක බලන් ඉඳලා මට ළමයි කියන්නකෝ සර් මේ Br ගන්න නම් දාන්න ඕනේ කවුද? CuBr එක කවුද දාන්න ඕනේ? HBr. මේකෙදි පුතේ මේකේ තියෙන කොපර් ධන අයනය මේ ප්‍රතික්‍රියාව උත්පේරණය කරනවා. ඊට පස්සේ අයඩින් ගන්න ළමයි කියයි සර් CuI HI දැම්ම නම් හරි නේද කියලා. නෑ පුතේ අයඩින් ගද්දි පුතේ කිසිම උත්පේරකයක් ඕනේ නෑ. KI එක්වස් විතරක් දැම්ම නම් ඇති. ඔන්න විශේෂ කෙනෙක් මේව ළමයිට බෑ. හරි අයඩින් ගද්දි පුතේ මුකුත් ඕනේ නෑ. KI එක්වස් දැම්ම නම් අයඩින් මේ දෙන්නටම ඕන මොන උත්පේරකේ කොපර් ධනේක උත්පේරකේ Cl ගන්න නම් CuCl HCl මෙතන Br ගන්න නම් CuBr HBr මෙතනට KI එක්වස් දැම්ම නම් අපිට අයඩින් ගන්න පුළුවන්. මෙන්න ඩයිසෝනියම් ලවණයක් මෙයාගෙන් මේ දෙන්නා ලබා ගැනීම. මේක සෑහෙන්න අමාරුයි කියලා හිතන් ඉන්න ළමයි හොඳ රහගන්න. හරි විභාගෙට ගියාම පුතේ මේ පළවෙනි එක්කෙනා හොඳ රහගන්න මේ ඩයිසෝනියම් ලවණයකට පුතේ මම පීනෝල දැම්මොත් හොඳ රහගන්නකෝ. මෙයා මේ පැත්තෙන් මම පටන් ගන්නවා වැඩේ. ආයි දන්න මෙහෙම මෙන්න පුතේ ඩයිසෝනියම් ලවණයක් ඉන්නවා. මම මෙයා මට ලේසි වෙන්න මම මෙහෙම කරන්නද? මේ පැත්තට පොඩක් පෙරලා ගන්නම්. හරි මට වැඩේ එතකොට හොඳට තේරුම් කරලා දෙන්න පුළුවන්. මේ ඩයිසෝනියම් ලවණයක් මෙහෙමයි. එතකොට පුතේ ෆීනෝලයක් ගත්තාම මේ විදියටනේ. ෆීනෝලයක් ගත්තාම මේ විදියට. මේ හොඳට අහගන්න වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි මේ ෆීනෝලයක්. පුතේ ඩයිසෝනියම් ලවණයකුයි ෆීනෝලෙකුයි මෙයාතුයි මෙයාට මම කවුද ගෙනල්ලා දාලා තියෙන්නේ ෆීනෝලයක්. මාර සීන් එක කියන්නේ පුතේ මේ ෆීනෝලේ හැමතැනම H ලා ඉන්න ඕනේ. මෙන්න මේ තියෙන H කෙනෙකුයි හරි මේ හැම වටේටම H ලා ඉන්න ඕනේ. මේ ඩයිසෝනියම් ලවණේ ඉන්න Cl කෙනෙකුයි පුතේ ප්‍රතික්‍රියා වෙනවා. මේක නිකන් දැම්මට ප්‍රතික්‍රියා වෙන්නේ මේකට දාන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර 0.5 උෂ්ණත්වයේදී හරි 0.5 උෂ්ණත්වයේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දාන්න ඕන. පුතේ එතකොට ළමයි කියයි සර් මෙතන තියෙන Cl2යි මෙයාගේ එකකුයි අයින් වෙනවනේ. ඔව් මෙයාගෙන් ඉතුරු වෙනවා සර් මේ Cl පැන්නාම මෙයාගෙන් ඉතුරුයි N2 කෙනෙක් හරිනේ. ඔව් මෙයාගේ N2 විතරයි මේ Cl එකයි H එකයි. සර් මේ H එකක් ඉවත් වෙච්ච හින්දා මේ බෙන්සීන් වලල්ලේ බන්ධනයක් අඩුයිනේ සර්. ඒක මේ N2ත් එක්ක සෙට් වෙනවා. එතකොට මෙන්න මේ වගේ ඵලයක් එනවා. ඕක ලියා ගන්න බැරුව තමයි ළමයි දඟලන්නේ. දැන් මෙහෙම ඵලෙ දෙන්නේ නැහනේ. ළමයි බය වෙනවා සර්. මෙහෙම ගන්න දීලා තියෙන්නේ. පුතේ මේ N2 කියන එක්කෙනා අපිට ඕනනම් ලියා ගන්න පුළුවන්. හරි මේ N2 මෙහෙම දෙන්නේ නැහැ ගණන් වල. ඔයාව බය කරන්න මෙහෙම දෙන්නේ. හරි මේ N2ම තමයි පුතේ මේ N ඉරක් N මේ මෙහෙම මෙයා දෙනවා. ඔයා බය කරලා දාන්න. හරි ඉතින් පුතේ මේකමනේ මේ ඇවිල්ලා තියෙන ළමයිට ඉතින් ඕක ලියා ගන්න පුළුවන්. සමහර ළමයි මේක දැක්කම බය වෙනවා. මොකද්ද කතාව? මෙයාට ෆීනෝලයක් එක්ක කවුද දාන්නේ? මෙයාට ෆීනෝලයක් එක්ක හරි ෆීනෝලයක් එක්ක
වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරන්න ඕන උෂ්ණත්වය පුතේ 0.5 සෙල්සියස්. ඇයි 0.5 පාවිච්චි කරන්නේ? 0.5 තමයි පුතේ මෙයා ඉන්නේ. මෙයා 10ට වඩා වැඩි උෂ්ණත්වයකදී වතුර පොඩ්ඩක් හරි තිබ්බොත් ෆීනෝල බවට පත් වෙන හින්දා මොකද්ද වෙන්නේ? සර් මේ ඩයිසෝනියම් ලවණේ ඉන්න ක්ලෝරයිඩ් තුයි මෙයාගේ H එකයි. ඔයා නිකන් හිතන්න එහෙම. මේ ක්ලෝරයිඩ් කොටසයි H එකයි අයින් වෙනවා. එතකොට සර් මෙතන ඉන්න මේ N2 ගිහිල්ලා මේ අනිත් ෆීනෝලයට බැඳෙනවා. හරි ෆීනෝලයට කෙලින් බැඳෙන්නේ. හරහට පැත්තෙන් නෙමෙයි කෙලින්ම ඩිරෙක්ට්. OH ඉන්න කෙලින්ම බැඳෙනවා. මේ OH ඉන්න කාබන්ට කෙලින් ඉන්න කාබන්ට බැඳෙනවා. ඒ කියන්නේ පැරාතැනට. හරි? හරි. ඕතෝ පැරාතැන. හරි? ඊට පස්සේ ඒ තැනට බැඳුනහම මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා මෙතන සෙට් වෙනවා වැඩේට. ඔන්න ඔය විදිහට තමයි වැඩේ යන්නේ. හරි? එතකොට මෙයා වෙනවා. එතකොට ළමෙක්යි සර් වැඩිපුර ඉන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙන එකක් නැද්ද? පුතේ ප්‍රතික්‍රියා වෙනවා. හරි? සමහර විභාග ප්‍රශ්නවල මේක මේ තත්ත්වෙන් තිබිලා තියෙනවා. සමහර විභාග ප්‍රශ්නවල මෙයා මෙහෙම ගිහිල්ලා හරි මෙහෙම ගිහිල්ලා මෙතනට සෝඩියම් Na+ මෙයා බවට ලියලා තියෙනවා. මේ දෙන්නගෙන් වඩාත්ම හොඳ කෙනා මොකද්ද කියලා අහුවොත් මෙයා හරි මේ තරමට MCQ එක උත්තරේ දීලා තියෙනවා නම් හරි මේ තරමටත් ගිහිල්ලා තියෙනවා නම් ඒක තමයි හොඳම උත්තරේ. මේකටත් වඩා හොඳයි. හේතුව පුතේ මේ ෆීනෝලික කොටස සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ක්‍රියාත්මක වෙනවා. හැබැයි සමහර විභාග ප්‍රශ්න වල උත්තරේ මෙතනින් නතර වෙලා මෙතනට ගිහිල්ලා නැහැ. ඊට පස්සේ අන්තිම එක්කෙනා බලමු. හරි ඕනේ බෑ කියලා කියන ළමයි හරි ඔය ඕන එකක් පුළුවන් කරලා තමයි මං යවන්නේ මගේ හැටි එහෙමයි හරි හරි අන්තිම එක්කෙනා පුතේ හරි අන්තිම එක්කෙනාත් පොඩ්ඩක් බලමු අන්තිම එක්කෙනාත් සර් අන්තිම එක්කෙනා පුතේ මෙන්න මෙහෙම සංයෝගයක් ඉන්නවා මෙයාට කියනවා මේ වගේ සංයෝගයක් නිකන් හරියට බෙන්සීන් වලු දෙකක් එකට අලවල වගේ හරි සර් බෙන්සීන් වලු දෙකක් නිකන් හරියට එකට අලවල වගේ බෙන්සීන් වලු දෙකක් මෙයාට කියන නම තමයි පුතේ හරි බෙන්සීන් වලු දෙකක් නිකන් එකට අලවල වගේ මෙයාට කියන නම තමයි බීටා නැප්තෝල් මෙන්න මෙතනට පුතේ OH එකක් බැඳිලා ඉන්නේ මෙයාට කියන නම බීටා නැප්තෝල් හොඳට බලා ගන්න මෙයාගේ පළ දෙන විදිය පුතේ බීටා නැප්තෝල් කියලා කියනවා මෙයාට කියන නම බීටා නැප්තෝල් හරි බීටා නැප්තෝල් පුතේ බීටා නැප්තෝල් වල ගත්තාම හරි මේ බීටා නැප්තෝල් වල ඵලය දෙන්නේ කොතනද කියලා අල්ලගන්න මම ලේසි ක්‍රමයක් කියනද මේ OH බැඳලා ඉන්නේ හරි සර් OH බැඳුණු තැන ඉඳලා බලන්න පුතේ අඩුම දුරකින් මේ පැත්තෙන් ආවොත්ද මෙන්න මේ බෙන්සීන් වලු දෙක සෙට් වෙන තැන ඉන්නේ බෙන්සීන් නෙමෙයි මේ වලු දෙක සෙට් වෙන තැන ඉන්නේ මෙහෙන් ආවොත් එක තැනයි තැන් දෙකක් පහු කරලා ආවොත් තමයි මෙතනට එන්නේ මෙහෙන් ආවොත් පුතේ එක තැනක් පහු කරලා තමයි මෙතනට එන්න වෙන්නේ මේ පැත්තෙන් ළඟයිනේ අන්නේ ළඟ තැන පුතේ හරි ළඟ තැනට අදාළව තමයි මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ හරි මොකද්ද සර් බීටා නැප්තෝල් වල OH කැලේ ඉන්නේ ඔව් මේ පැත්තෙන් ආවොත් පුතේ මෙහෙම ආවොත් තැන් කීයක් පහු කරන්න ඕනි මේ දෙන සෙට් වෙන තැනට එන්න මේ පැත්තෙන් ආවොත් තැන් දෙකක් පහු කරන්න ඕනේ මේ පැත්තෙන් ආවොත් එක තැනක් පහු කරා නම් අපිට මෙතනට එන්න පුළුවන් හරි මේ පැත්තෙන් ආවොත් මේ තැන් දෙක එහෙනම් අඩු පැත්ත මොකද්ද මේ පැත්තෙන් ආවොත් එකපාරෙන් ඉන්න පුළුවන් ඒ පැත්තට ගියා හරි අන්න ඒ පැත්තේ තියෙන H කෙනෙක් තමයි දැන් ඉල්ලගන්නේ එයාගෙත් පුතේ වටේට H තියෙනවා කියලා හිතන්න එයාගෙත් වටේට H තියෙනවා එහෙනම් දැන් කොහොමද සර් කලින් වගේ ඔන්න ගත්තා මම පොඩක් අතර අඳින්න මෙන්න මෙයාගේ H එකයි මෙන්න බීටා නැප්තෝල් වල OH එක හරි මම මැදට බින්දු දෙකක් දාන්න හරි අර කලින් වගේමයි ඩයිසෝනියම් ලවණය ගෙනාවා පොඩක් පැත්ත දැම්මම මේම හරි ඩයිසෝනියම් ලවණය මෙහෙම ගෙනාවා පොඩක් පැත්ත දැම්මා මේ Cl- මෙයාතුයි සෙට් වුණාම මොකෝ වෙන්නේ බලන්නකෝ මෙයාතුයි සෙට් වෙනවා මේ Cl- එකයි H එකයි දැන් අර කලින් වගේ මෙයා N2 හරි මෙයා ඊට පස්සේ මේ කට්ටිය මේ විදිහට ලියාගෙන ඉන්න හරි ලේසි පුතේ මෙයා මෙන්න OH එක එතකොට ළමෙක්යි සර් මෙහෙම නෙමෙයිනේ මේකේ තියෙන්නේ. ඔව් අර කලින් වගේ අපිට පුළුවන් මේ N2 මොකක් කරන්නේ? දිගාරින්න. ඕනනම් මේ N2 සර් N2 මේ විදිහට අපිට දිගෑරලා ලියන්න පුළුවන්. එතකොට ඉතින් මේ වගේ ඵලයක්. ඕනනම් පුතේ මේකෙත් සෝඩියම් ලවණය ගන්නත් පුළුවන්. ඔන්න මේ වගේව තමයි ළමයිට බැරුව දඟලන්නේ. එහෙනම් මෙතනට දාන්න ඕන කවුද පුතේ? මෙතනට දාන්න ඕන කවුද දාන්න ඕන ওই ඵලය ලබා ගන්න? බීටා නැප්තෝල්. හරි. බීටා නැප්තෝල් දාන්න ඕනේ. යත් එක්කත් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න ඕනේ. නිකන් හරියන්නේ නැහැ. 0.5 උෂ්ණත්වය. ඔන්න ඕව බැරුව තමයි දඟලන්නේ. පුතේ මේ දෙන්නට පාටක් දෙනවා. ගොඩාක් වෙලාවට ඇඳුම් වලට අදාළ පාට දෙන්නේ මේ කට්ටිය. මේවට කියනවා ඇසෝ සායම් කියලා. හරි. මෙයාගේ පාට තැඹිලි පාටක් විතර මේ අවක්ෂේපේ පාට තැඹිලි පැහැයක් තියෙන්නේ. මෙයාගේ පැහැය
රතු පැහැයකට හුරු පැහැයක් තියෙන්නේ. හරි බීටා නැප්තෝල් එක රතු පැහැයකුත් මෙයත් එක්ක තැඹිලි පැහැයකුත් තමයි සාමාන්‍යයෙන් දෙන්නේ. ඇඳුම් වල පාට දෙන්න ගොඩක් කට්ටිය මේවා පාවිච්චි කරනවා. හරි ඔය ප්‍රතික්‍රියා ටික පුළුවන් නම් වැඩේ කෙස් ගහටම පුළුවන්. හරි ඔය ටික පුළුවන් කියන්නේ වැඩේ ගොඩ දාගන්න හරි ලේසි. හරි මේ ඔන්න ප්‍රතික්‍රියාවල සෑහෙන්න කතාවක් කිව්වා. තව මම පොඩි වීඩියෝ එකකින් ඔය සක්‍රීයකාරක වික්‍රියකාරක චුට්ටක් මතක් කරන්නම්. ඒක ගොඩක් වෙලාවට විභාගෙට ඕන හින්දා. හරි